ආයුබෝවන් දුවේ පුතේ ශ්‍රී ලංකා වාසී දූල පුතාලා මේ වෙනකොටත් විශාල වශයෙන් ගුරුගෙදර අපේ අධ්‍යාපන වැඩසටහන සමග සම්බන්ධ වෙලා සිටිනවා. අද අපේ ගුරුගෙදර වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ 13 ශ්‍රේණියට අදාළව ගිණුම් කරන විෂය 12 වන නිපුණතාවය පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි. එතකොට 12 නිපුණතාවය යටතේ අපිට නිපුණතාව මට්ටම් 4ක් හඳුනා ගන්න පුළුවන්. 12 1, 12 2, 12 3 සහ 12 4 වශයෙන්. එතකොට මෙම නිපුණතාව මට්ටම් මීට පෙර 12 1 2 3 මේ දුල පුතාලා කලින් වැඩසටහන යටතේ හදාarලා තියෙනවා නේද? ඔව්. දුල පුතාලා පොඩ්ඩක් මාත් එක්ක අපි කතා කරමින් මේ විෂය ඉගෙන ගනිමු. දැන් කතා කරමිනකොට මම කියනවා ඔයගොල්ලෝ අහගෙන ඉන්නවා නේද? නෑ, එහෙම නෙමෙයි. මම ප්‍රශ්න අහනවා දුල පුතාලා උත්තර දෙන්න ඕනේ. එතකොට මේ පිළිතුරු දීමේදී ටික කට හොල්ලලා වචන කියලා උත්තර දෙන්න. අහලා පාලා ඔය අම්මා තාත්තා එහෙම යනවා ටික හයියෙන් උත්තර දුන්නත් කමක් නැහැ. මොකද ඒගොල්ලන්ට ඇහෙන තරමට හොඳයි. ඔයගොල්ලෝ ඉගෙන ගන්න බව දැනුනම ඒගොල්ලන්ට ලොකු සතුටක් දැනෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල ගෙදර ඉන්න ඕගොල්ලන්ට අහන්න ලැබෙන ප්‍රධාන මාතෘකා දෙකක් තියෙනවානේ. ක්‍රියාකාරණ දෙකක් දෙමව්පියන්ගෙන්. පාඩම් කරන්නයි, කායම කන්නයි නේ. ඒ නිසා අද ඕගොල්ලන්ට තියෙන දෙමව්පිය සතුට කරන්න බොහොම ලේසි වැඩක් කරන්න තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ අද අපි බලමු අද අපිට નિયમિત නිපුණතාවය පිළිබඳව. එහෙනම් නිපුණතාවය 12 සීමා සහිත සමාගම් වල මූල ප්‍රකාශන පිළිල කරයි. මේ යටතේ තියෙන 12 මම ඇහුවේ එතකොට දුල පුතාලාගේ 1 2 3 දැන් මතකද කියලා නේද? 12 1 යටතේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තා මම දල වශයෙන් ඔයගොල්ලෝ ඉක්මනට මතක් කරගෙන යන්නම් ඒවා. 12 1 යටතේ ඉගෙන ගත්තේ සංස්ථාපිත සමාගමක් කියන්නේ කුමක්ද? ඒවා වර්ග කරන්නේ කොහොමද? ඊට අදාළ නෛතික පසුබිම. එතකොට 12 2 නිපුණතාවය යටතේ ඔබ ඉගෙන ගත්තා මීට පෙර වැඩසටහන් යටතේ සංස්ථාපිත සමාගමක් කොටස් නිකුත් කිරීම, එහිදී කොටසක ප්‍රතිෂ්ඨාව, ඒ ප්‍රතිෂ්ඨාව ලබා ගත්තේ කොහොමද? ඊට අදාළ ජර්නල් සටහන් මොනවද? ඒවා ලෙජරයට පිටපත් කිරීම පිළිබඳව. ඒ වගේම 12 3 නිපුණතාවය යටතේ ඔබ හදාරුවා සමාගම් වල කොටස් හිමියන්ට තියෙනවා සංචිත ප්‍රාග්ධනිත කිරීම. ඒ වගේම හිමිකම් කොටස් නිකුතුවක් සිදු කිරීම. මෙන්න මේ දෙකට අදාළ ජර්නල් සටහන් සහ ලෙජර් වලට පිටපත් කිරීම පිළිබඳව තමයි මේ නිපුණතාව මට්ටම් 3 යටතේ හදාරනු ලැබුවේ. හොඳයි. එහෙනම් අද මගේ යටතේ මම මේ යටතේ ඔබට උගන්වන්න බලාපොරොත්තු වෙනවා 12 4 1 ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිති වලට යටත්ව නැත්නම් ප්‍රමිති වලට අනුව සීමා සහිත සමාගම් වල මූල ප්‍රකාශන පිළිල කිරීම. එහෙනම් දුවේ පුතේ මේ මාතෘකාවේ නම දිහා බැලුවම පේනවා අපිට සමාගම් වල මූල ප්‍රකාශන පිළිල කරන්න වෙන්නේ කොහොමද? ඔව් කියන්න බලන්න. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිති වලට අනුවයි. එහෙනම් අපි මේ පාඩමේ සීමා සහිත සමාන මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්න කලින් දැනගන්න ඕන ඊට අදාළ ප්‍රමිති මොනවාද කියන එක. එතකොට 13 මේ දුල පුතාලා පළමු පාඩම හැටියට ඉගෙන ගත්තා නිපුණතාවය 11. එහෙනම් නිපුණතාවය 11 යටතේ තිබුණේ මේ ප්‍රමිති පිළිබඳව ඔබව දැනුවත් කිරීම. ඊට අදාළ වැඩසටහනුත් අපේ ගුරුගෙදර වැඩසටහන යටතේ අපේ සර්ලා ඔබව දැනුවත් කරානේ. මේ ප්‍රමිති ටික මොනවාද කියලා දල වශයෙන් මම ඒකත් ඔබට මතක් කරලා දෙන්නම්. මොකද අපිට ඒවයි දැනුම සහිතව තමයි යන්න වෙන්නේ මූල සීමිත සමාගම් වල මූල ප්‍රකාශන පිළිල කරන්න. ඒ අර්ථ ප්‍රමිති 9ක් පමණ අපිට අධ්‍යයනය කරන්න සිද්ධ වුණා 11 වෙනි ඒකකය යටතේ නැත්නම් නිපුණතාවය යටතේ. මොනවාද ඒවා? LKS 1 මූල ප්‍රකාශන ඉදිරිපත් කිරීම. LKS 2 තොග. LKS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශන. LKS 8 ගිණුම් කරන ප්‍රතිපත්ති ඇස්තමේන්තු වෙනස් කිරීම සහ වැරදි. LKS 10 වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම. LKS 16 දේපල පිරියත සහ උපකරණ පිළිබඳ ප්‍රමිතිය. LKS 17 කල්බදු. LKS 18 අයභාරය. ඒ වගේම LKS 37 මොනවාද? ප්‍රතිපාදන අසම්භාව්‍ය වත්කම් සහ වගකීම්. මෙන්න මේ ප්‍රමිති පිළිබඳ දැනුමත් සහිතව තමයි අපිට මූල ප්‍රකාශන පිළිල කරන්න පටන් ගන්න සිද්ධ වෙන්නේ. එහෙනම් අපි බලමු අපේ නිපුණතාවය යටතේ ඔබ මේ පාඩම අවසානයේදී ලබාගත යුතු ඉගෙනුම් ඵල මොනවද කියන එක. ඒ කියන්නේ මේ පාඩම අවසානයේ ඔබට හැකියාව ලැබෙන්න ඕන මොන වගේ කාර්යයන් සම්බන්ධ මොනවද ඔබ දැනුවත් වෙලා ඉන්න මොනවද ඔබට හදන්න පුළුවන් වෙන්න ඕන. ඒ යටතේ ඉගෙනුම් ඵල 4ක් ඔබට පෙන්වලා දීලා තියෙනවා. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතිය නිර්දේශයන්ට අනුව ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය පිළිල කිරීම, මූල තත්ත්ව ප්‍රකාශනය පිළිල කිරීම, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය පිළිල කිරීම, ගිණුම් ප්‍රකාශන වල සටහන් ඉදිරිපත් කිරීම. ඊළඟට අපි බැලුවොත් සීමිත සමාගමක මූල්‍ය ප්‍රකාශන අවශ්‍යතා දෙකක් පදනම් කරගෙන පිළියෙල කරනවා. මොනවාද මේ අවශ්‍යතා දෙක? එකක් තමයි විශේෂ පරමාර්ථ සඳහා, අනිත් එක පොදු පරමාර්ථ සඳහා. එතකොට සමාගමක්
ආදායම් ප්‍රකාශන දෙකක් හදනවා, මූල තත්ත්ව ප්‍රකාශන දෙකක් හදනවා. ඒ අවශ්‍යතාවය කුමක්ද? අපි ඒ ගැන ඊගාවට අධ්‍යයනය කරලා බලමු. තර මේ 12 ශ්‍රේණියේ ඔබ ඉගෙන ගන්නකොට පළමු පාඩම යටතේ ඉගෙනගෙන තියෙන පළවෙනි දවසේම සමාජ ලියන්නේ නැති ගිණුම්කරණය anu කුමක්ද? කොහොමද කිව්වේ ගිණුම්කරණය anu කුමක්ද? දැන් නිර්වචනය කියන්න බලන්න දුවල පුතාලා ගිණුම්කරණය anu අහලා තියෙන නේ 12 ශ්‍රේණියේ පළමු දවසේම ඉගෙන ගත්තේ නේද? හොඳයි. ව්‍යාපාර ආයතනය කෙරෙහි ඇල්ම ඇති පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකකයට අදාළ ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලියට අපි කියනවා ගිණුම්කරණය කියලා. එහෙනම් අපි මේ ගිණුම් වාර්තා හදන්නේ මොකටද? ඇල්ම ඇති පාර්ශ්වයන්ට ඉදිරිපත් කිරීම සඳහා. එහිදී විශේෂයෙන්ම අභ්‍යන්තරයේ අපේ කළමනාකාරීත්ව අවශ්‍යතාව සඳහා අපි ගිණුම් වාර්තා හදනවා. ඒකට අපි කියනවා විශේෂ පරමාර්ථ සඳහා මූල්‍ය ප්‍රකාශන කියලා. එහිදී කළමනාකරන තීරණ ගන්න මේ මූල්‍ය වාර්තාවල සියලු තොරතුරු ඇතුළත් කරමින් ගිණුම් වාර්තා පිළිල කරනවා. ඒ නිසා අපි ඒකට කියනවා විස්තරාත්මක මූල්‍ය ප්‍රකාශන වාර්තා කියලා. ඊළඟට අපි අර කිව්ව ඇල්මැති පාර්ශ්ව තව ගොඩක් ඉන්නවා නේද? කළමනාකරුවෝ විතරක් නෙමෙයි. බාහිර විශාල පාර්ශ්ව ඉන්නවා නේ. ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, රජය, ප්‍රජාව, බැංකු ආයතන මෙන්න මේ පාර්ශ්ව වලට අපි තොරතුරු සපයන්න ඕන. එන ඒ සඳහා අපි හදන පොදු පරමාර්ථ සඳහා මූල්‍ය ප්‍රකාශන. එතකොට මේවා හදලා අපි ප්‍රසිද්ධියට පත් කරන්න ඕන ඒගොල්ලන්ගේ දැන ගැනීම සඳහා. ඒ බාහිර පාර්ශ්වයන්ගේ දැන ගැනීම සඳහා. ඒවා අපිට පුවත්පත්වල පළ කරන්න පුළුවන්. ආයතනයේ වාර්ෂික වාර්තා වලින් එහෙම වෙන්න පුළුවන්. ඒවා අපි ප්‍රසිද්ධියට පත් කරනවා. ඒ නිසා මේ පොදු පරමාර්ථ සඳහා මූල්‍ය ප්‍රකාශන වල අපි කියනවා ප්‍රසිද්ධ කිරීමේ ආකෘතියෙන් යොත් මූල්‍ය ප්‍රකාශන කියලා. එහෙම හඳුන්වන්නත් පුළුවන්. එහෙනම් ඒ ඉන්නුවෙන් තමයි අපි සමාගමක් සීමිත මූල්‍ය ප්‍රකාශන අවශ්‍යතා දෙකක් වෙනුවෙන් පිළිවෙල කරන්නේ. එහෙනම් අපිට මේ සමාගම් මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ කියලා දීලා තියෙන මග පෙන්වීම ආකෘති සහ නිර්දේශ සහ නෛතික තත්වයන්ට යටත්ව. මොනවාද ඒ තත්වයන්? 1 ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිති අංක 1 LKS 1 නිර්දේශ ආකෘති හා මග පෙන්වීම. 2 මූල්‍ය වාර්තාකරණයේ සංකල්පන රාමුවේ නිර්දේශ. 3 2007 අංක 4 සමාගම් පනතේ විධිවිධාන. 4 ශ්‍රී ලංකා ගිණුම් කරන හා විගණන ප්‍රමිති කමිටු මග පෙන්වීම. මෙන්න මේ 4 පදනම් කරගෙන මේවට යටත්ව තමයි අපිට සමාගම් වල මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්න සිදු වෙන්නේ. එහෙනම් මේ පොදු පරමාර්ථයෙන් හදන මූල්‍ය ප්‍රකාශන වල සංරචකයන් මොනවද කියලා අපි ඊළඟට සලකලා බලමු. සංරචකයන් කියන වචනේ දැක්කම මට මේ දුල පුතාලත් එක්ක කතා කරන්න හිතෙනවා ආපහු වචන ටිකක්. මොකද මේ ගිණුම් කරන ප්‍රශ්න පත්‍ර තුර ඇතැම් වචන තුලින් අපේ දරුවන්ට ලකුණු අහිමි වෙනවා. මේවා හරියට අධ්‍යයනය කරගත්තේ නැති වුණා. මට මතක් වෙනවා 2018 ගිණුම් කරන එක ප්‍රශ්න පත්‍රයේ 43 ප්‍රශ්න ඔබ බැලුවොත් ගිහිලා අධ්‍යයනය කරලා මේ ප්‍රශ්නය අහලා තිනවා කොහොමද LKS 1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ සංකල්පන රාමුවට අනුව මූල්‍ය ප්‍රකාශන වල සංරචකයන් සඳහන් කරන්න කියලා. අපේ දූල පුතාලා ලියලා දීච්ච පිළිතුරු පත්‍ර බලද්දී දැක්කා ගොඩක් අය ලියලා තිබ්බා ආදායම් වියදම් වත්කම් වගකීම් හිමිකම් කියලා. ඇත්තටම එතකොට මේ මොකද ලියලා තියෙන්නේ? මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග. නමුත් ඇහුවේ ප්‍රශ්නය මූල්‍ය ප්‍රකාශන වල සංරචක. ඒ නිසා මේ වචන හොඳට අධ්‍යයනය කරලා උත්තර ලියන්න අපේ දරුවෝ පුරුදු පුහුණු වෙන්න ඕන. මූල්‍ය ප්‍රකාශන මූලිකාංග මීට පෙර පාඩම් යටතේ ඔබ ඉගෙන ගත්තා. එහෙනම් මේ සංරචකවට අයිති වෙන්නේ තවත් විදිහකින් කොහොමද මේක අලුත් විදිහට හිතන්න යන්න එපා. ඔබ 12 ඒකකයේ මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියෙන් නිමවුම. හඳුනගෙන තියෙන මේ වෙනකොටනේ මූල්‍ය ප්‍රකාශන කටලේ. කොටස් කීයක්ද තියෙනවද? කොටස් 5ක් තියෙනවානේ. මේ වෙනකොට ඒවා ඔබට පාඩමෙන් කියන්න පුළුවන්. ඔව් මාත් එක කියන්න බලන්න. මොනවාද මූල්‍ය ප්‍රකාශන කටලේ කොටස් 5? ඒවට කියන මූල්‍ය ප්‍රකාශන සංරචක කියලා. 1 ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. 2 මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. 3 හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. 4 මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. 5 ගිණුම් කරන ප්‍රතිපත්ති හා සටහන්. මෙන්න මේ කොටස් 5 තමයි අපි මූල්‍ය ප්‍රකාශන හැටියට සමාගමක පිළිල කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපි මේ කොටස් 5න් බලමු පළවෙනි මූල්‍ය ප්‍රකාශනය. මොකද්ද? ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයක් පිළිල කරන්නේ කොහොමද කියලා. එහි ආකෘතිය ඔබට තිරය මත දකින්න පුළුවන්. දැන් දුවේ පුතේ මේ ආකෘතිය දෙස ජීවිතේට දැකලා නැහැ වගේ බලන්න යන්න එපා. ජීවිතේට දැකලා නැති, ජීවිතේට අහපු නැති දෙයක් වගේ මේ ආකෘතිය ඉගෙන ගන්න යන්න එපා. ඔබ මීට පෙර තනි ව්‍යාපාරවල ආදායම් ප්‍රකාශන පිළිල කරලා තියෙනවා. හවුල් ව්‍යාපාරවල ආදායම් ප්‍රකාශන පිළිල කරලා තියෙනවා.
ලාභ අරුණු කර නොගත් ව්‍යාපාරවල ආදායම් ප්‍රකාශන පිළිල කරලා තියෙනවා. එහෙනම් මේ හදන්න යන්නේ හතරවෙනි අවස්ථාවටයි ආදායම් ප්‍රකාශනය. එතකොට ආදායම් ප්‍රකාශනය නම් ඔබ මේ වෙනකොට කොපමණනම් හදලා ඇද්ද? ඒක නිසා මේක දිහා අලුතින් විදියට රටාවකට බලන්න යන්න එපා. ඇත්තටම දැන් මේ වෙනකොටත් අපේ දූල පුතාලා ආදායම් පිළිබඳ විශේෂඥ වෙලා ඉන්නේ. එහෙනම් අන්නේ දැනුම භාවිතා කරමින් අපි යමු සමාගමක ආදායම් ප්‍රකාශනයක් පිළිල කරන්න. එතකොට මේ දන්න දැනුමට අමතර තව කුඩා කොටස් ප්‍රමාණයක් පමණයි අපි අලුතින් එකතු කරගන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් මේ ආකෘතිය සම්පූර්ණ උඩින් ඉඳන් පහළට සම්පූර්ණ අලුත්ම දෙයක් වගේ ඉගෙන ගන්න ගියොත් තමයි සමහර දරුවෝ පුතාලට අමාරු වගේ දැනෙන්නේ. එහෙනම් මුලින්ම ඔයගොල්ලෝ මතක් කරගන්න දුවේ පුතේ තනි ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශනයක්. අනන්ත ගණන් හදලා ඇති මේ වෙනකොට නේද? හො. එහෙනම් බලන්න අපි මොනවාද ආදායම් ප්‍රකාශනයේ උඩින්ම සඳහන් කරන්නේ? අදාළ ව්‍යාපාරිකගේ නමනේ. එහෙනම් මේ සමාගමේ නම ලියනවා. ඊළඟට අදාළ ගිණුම් කාලච්ඡේදය. දින අනුව අවුරුද්ද වර්ෂය ලියලා දිනෙන් අවසන් වසර සඳහා. ඊට පස්සේ අපි මොකක්ද හදන්නේ? ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. ඔබ මීට පෙර ඉගෙන ගත්ත ආදායම් ප්‍රකාශන වලට වඩා වෙනසකට තියෙන්නේ වටිනාකම් තීරු දෙකට ඉස්සරහින් තියෙනවා සටහන් කියලා තීරුවක් ඉදිරිපත් කරලා. ඒ ගැන මම මේ ආකෘතිය අවසානයේ ඔබව දැනුවත් කරන්නම්. එහෙනම් දැන් මගෙත් එක කියන්න බලන්න ආදායම් ප්‍රකාශ ඔබ දන්න දැනුමෙන් මොනවාද ආදායම් ප්‍රකාශ ආකෘතිය අපි ලියන්නේ. උඩින්ම අපි ලියන්නේ මොනවාද? විකුණුම්. ඒතර අපිට විකුණුම් ලියද්දී විකුණුම් වලින් ආපසු එවුම් අඩු කරලා විකුණුම් සටහන් කරන්න පුළුවන්. ඊළඟට අපි ලියනවා විකුණුම් වලින් අඩු කරනවා විකුණුම් පිරිවැය. එතකොට අපිට ලැබෙනවා දල ලාභය. දල ලාභයට අපි එකතු කරනවා මොනවාද? වෙනත් ආදායම්. ඉතින් වෙනකන් එනම් ඔබ ඉගෙන ගත්ත දෙයට වඩා අලුත් දෙයක් නැහැ. එනේ? එහෙනම් අපි බලමු ඊළඟ කොටස මේ අපේ තිරේ කුඩා ඉඳ ආකෘතිය අපි කොටස් දෙකකටයි පෙන්නලා තියෙන්නේ. අපි ආදාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයක් පිළිල කිරීමේ අරමුණ මොකද්ද? මොකටද මේක අපි හදන්නේ? එතකොට ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයක් අපි පිළිල කරන්නේ ව්‍යාපාරයක ගිණුම් කාලච්ඡේදයේ අවසානයේ මෙහෙයුම් ප්‍රතිඵලය දැන ගැනීම සඳහා. ඒ කියන්නේ ලාභය හෝ අලාභය ගණනය කිරීම සඳහා. එහෙනම් අපිට ඕන මොනවාද මේකට ලාභය හොයන්නේ කොහොමද? අපි ආදායමෙන් වියදම අඩු කරලා. එහෙනම් දැන් අපි ආදායම හදාගෙන ගියා. එහෙනම් දැන් අපි ඊගාට කරන්නේ මොකද්ද? එකෙන් වියදම අඩු කරනවා. දැන් මේ වියදම් සීස අතර දූල පුතාලට කටපාඩම් ආදායම් ප්‍රකාශය නේද? අපි ආදායම් ප්‍රකාශයේ වියදම් අඩු කරන සීස හතරක් යටතේ. මොනවාද මේ වියදම් සීස හතර? ඔය කියන්න බලන්න මාත් එක්කම. එක බෙදා හැරීමේ පිරිවැය, ඊළඟට පරිපාලන වියදම්, ඊළඟට වෙනත් වියදම්, ඊළඟට අමූල්‍ය පිරිවැය. ඉතින් මේ හතරම තමයි අපි මේ ආකෘතියේ තියෙන්නේ. බෙදා හැරීමේ පිරිවැය, පරිපාලන වියදම්, වෙනත් වියදම්, මූල්‍ය පිරිවැය. එන මේ වියදම් සීස හතර එකතුව අර උඩගත් ආදායමෙන් අඩු කරාම එනවා බදු පෙර සුද්ධ ලාභය. අන්න මෙතන ඉඳන් තමයි සමාගමකට අදාළ මූල්‍ය ප්‍රකාශන වල ඔබට අලුතෙන් යමක් ඉගෙන ගන්න සිද්ධ වෙන්නේ. අපි තනි ව්‍යාපාරක නම් මෙතනට කිව්වේ සුද්ධ ලාභය කියලා. උදුවේ පුතේ. එතකොට අපි ලාභය හොයන්නේ කොහමද? ආදායමෙන් වියදම අඩු කරලා. එහෙනම් දැන් අපි උඩ ආදායම හොයාගත්තා. කොහමද? විකුණුම් අඩු කරා, විකුණුම් පිරිවැය. එතකොට අපිට ආව මොකද්ද? දල ලාභය. අපි ඒකට එකතු කරා මොනවාද? වෙනත් ආදායම්. හරි. ඊළඟට අපි මොකද කරේ? වියදම් සීස අතර අරගෙන ඒකතුව අර ආදායමෙන් අඩු කරනවා. මොනවාද වියදම් සීස අතර? අපව කියන්න බලන්න. බෙදා හැරීමේ පිරිවැය, පරිපාලන වියදම්, වෙනත් පිරිවැය, මූල්‍ය පිරිවැය කියන වියදම් සීස හතර. ඒ අඩු කරාම අපිට ලැබෙනවා තනි ව්‍යාපාරන ඔයගොල්ලෝ කිව්වේ මොකක් කියලාද? සුද්ධ ලාභය කියලා. හැබැයි මෙතනදී අපි පාවිච්චි කරලා තියෙනවා බදු පෙර සුද්ධ ලාභය කියලා. ඇයි එහෙම පාවිච්චි කරේ? ඒතර සමාගම් කියන්නේ නෛතික පුද්ගල භාවයක් තියෙන ආයතන නේ. ඒතර ඒ කියන්නේ සමාගමේ නම නීතිය ඉදිරියේ පිළිගන්නවා කෘත්‍රිම පුද්ගලයෙක් හැටියට. එහෙනම් මෙයාත් රටේ පුරවැසියෙක් වගේ මේ සමාගම. අපේ රටේ පුරවැසියෝ හැටියට අපි රජයට අපේ ධනය මත, ලාභ මත, දේපල ධනය මත බදු ගෙවනවා. එහෙනම් ඒ වගේම සංස්ථාපිත සමාගමනොත් පුරවැසියෙක් ලෙස රජයට බදු ගෙවිය යුතුයි. එතකොට ඒ නිසා තමයි අපි බදු අඩු කරන්නේ නැතුව හොයපු ලාභ නිසා මේ ලාභයට කියන්න පුළුවන් බදු පෙර ලාභය කියලා. එහෙනම් ඊළඟට අන්න මෙතන ඉඳන් දුවේ පුතේ සමාගමක මූල්‍ය ප්‍රකාශ වලට අදාළව අලුත් කොටස් ටික අපි ඉගෙන ගනිමු. එහෙනම් ඊළඟට කරන්න තියෙන්නේ මේ බදු පෙර ලාභයෙන්, බදු පෙර සුද්ධ ලාභයෙන් වර්ෂයේ ආදායම් බදු අඩු කරන එක.
ඒ ආදායම් බදු අඩු කරායින් පස්සේ අපිට ලැබෙනවා එනං අන්න සමාගමේ කාලච්ඡේදයට අදාළ ලාභය. සමාගමේ කාලච්ඡේදයට අදාළ ලාභය අපිට ලැබෙනවා. මෙන්න තවත් කොටසක් ඊළඟට අපිට හම්බ වෙනවා. මේ කාලච්ඡේද ලාභයට ඊළඟට එකතු කරන මොනවාද? වෙනත් විස්තීර්ණ ආදායම්. මොනවද එකතු කරන්නේ? වෙනත් විස්තීර්ණ ආදායම්. එතකොට නිපුණතාවය 11 යටතේ ප්‍රමිති ඉගෙන ගන්න යන්න මොකද්ද ඊට අදාළ ප්‍රමිතිය? දුල පුතාලා මතක් වෙනවද දැන්? ඔව් කියන්න බලන්න. ඔයගොල්ලෝ ඉගෙන ගත්ත LKS 16 නේ? දීපල පිරියත සහ උපකරණට අදාළ ප්‍රමිතිය. ඒකෙදි ඉගෙන ගත්තා වත්කම් ප්‍රත්‍යාකරණය කිරීම පිළිබඳව. එතනදී ඉගෙනගෙන ඇති එනං වත්කම් ප්‍රත්‍යාකරණය කරා මොනවද වෙන්න පුළුවන්? ඒ කියන්නේ නැවත අපි වත්කම් අගය කරනවා නේ. වත්කම් වල අගය නැවත තක්සේරු කරනවා. කවුරු ලවාද? අපිද නැහැ. වෘත්තීය තක්සේරු කරුවන් විසින්. එහෙම කරාම සමහර විට අපිට ඇති වෙන්න පුළුවන් ප්‍රත්‍යාකරණ ලාභයක්. ඒ කියන්නේ අතිරික්තයක්. එහෙනම් ප්‍රත්‍යාන ලාභ හෝ අලාභ අපි අර හොයාගත්ත කාලච්ඡේදයේ ලාභයට ගලපනවා. ඒ ටිකට අපි කියනවා වෙනත් විස්තීර්ණ ආදායම් කියලා. ඒ අනුව කාලච්ඡේදයේ ලාභයට වෙනත් විස්තීර්ණ ආදායම් කලපද්දී දීපල පිරිතා උපකරණ ප්‍රත්‍යාන අතිරික්තයක් තිබුණොත් අපි ඒක එකතු කරනවා. ඒ වගේම මෙතනදී අපි ඉගෙන ගත්තා පෙර වර්ෂයක ප්‍රත්‍යාකරණයෙන්. මොකද්ද? පෙර වර්ෂයක ප්‍රත්‍යාකරණයෙන් අලාභයක් වෙච්ච වත්කමක්. මෙම වර්ෂයේ ප්‍රත්‍යාකරණයෙන් ලාභයක් බවට පත් වෙලා නම් අන්න පෙර වර්ෂය අපි ප්‍රත්‍යායන කරලා ඒ වත්කම අලාභයක් හැටියට සටහන් කරලා පෙර වර්ෂයක. නමුත් මෙම වර්ෂයේ ප්‍රත්‍යායන කරාම ඇති වුණා ප්‍රත්‍යායන ලාභයක්, ප්‍රත්‍යායන අතිරික්තයක්. අන්න එතකොට අපිට පුළුවන් අර පෙර ඇති වෙච්ච අලාභය මෙම වර්ෂයේ ලාභයෙන් මොනා කරගන්නද? හිලව් කරගන්න පුළුවන්. පියව ගන්න පුළුවන්. අන්න ඒ පිළිබඳව අපි සටහන ඊළඟට ඉදිරිපත් කරනවා. ඒ අනුව දීපල පිරියතා උපකරණ ප්‍රත්‍යාන අලාභ හිලව් කිරීම එතනදී අඩු කරලා පෙන්නනවා. ඒ අඩු කරලා එන පිළිතුර අපේ කාලච්ඡේදේ ලාභයට ගැලපුවම හැදෙනවා මුළු විස්තීර්ණ ආදායම. මෙන්න මේක තමයි දුවේ පුතේ ආදායම් ප්‍රකාශනයක ආකෘතිය. එහෙනම් මේ ආදායම් ප්‍රකාශනයේ ආකෘතිය ඔබට කොච්චර වැදගත්ද කියන එක ගිණුම් කරන ප්‍රශ්න පත්‍ර දැන් මේ වෙනකොට බලලා හරි තියෙනවා නේද දුවල පුතාලා. නේද? එතකොට 13 දැන් ඉන්නේ මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරන්න ඕන නේ. එතකොට මේ ප්‍රශ්නය ඔබට ලැබෙන්නේ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය නේ. ඒ වගේම පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නය. ඒ කොටස් තුනක් ඔබගෙන් බලාපොරොත්තු වෙනවා නේ. මේ අපි අද ඉගෙන ගත්ත ලාභ හෝ අලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයක ආකෘතියක් හදන්න වෙනවා. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයක ආකෘතියක් හදන්න වෙනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක ආකෘතියක් හදන්න වෙනවා. ඉතින් බලන්න ගිණුම් කරන විෂය කොච්චර ලේසිද කියලා දුවේ පුතේ. අපි විභාගයට යන්න කලින්ම දන්නවා විභාගයේ පළවෙනි ප්‍රශ්නේ තමන්ගෙන් අහන්නේ මොනවද කියලා. නේ? තාම අපි විභාගයට ගිහිල්ලත් නැහැ. දැන් ලබන අවුරුද්ද මීට ඔබ ලබන අවුරුද්ද වෙන්න පුළුවන් උසස් පෙළ විභාගය ලියන්නේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අතර ගන්නත් කලින්ම දන්නවා පළවෙනි ප්‍රශ්නේ මොකක්ද? ඒකෙන් ඔබට හදන්න කියන්නේ මොනවද? ඒව හදන්නේ කොහොමද? අපිට ඒකටත් ප්‍රමිතිය LKS එක ශ්‍රී ලංකා මූල ගිණුම් කරන ප්‍රමිතිය යටතේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ ප්‍රමිතියෙන් ආකෘති ටිකක් දීලා තියෙනවා. එහෙනම් ඔයාට තියෙන්නේ ගෙදෙට්ට වෙලා මේ ආකෘති ටික ලියලා පුරුදු වුණා නම් විභාගයට ගියාම ඊටාම සරල කටයුත්තක් බවට පත් වෙනවා. එහෙනම් අපි ලාභෝ අලාභ ප්‍රකාශනයක ලාභෝ අලාභ වෙනත් විස්තර ආදායම් ප්‍රකාශ ආකෘතිය ආපහ එක සැරයක් මුලින් ඉඳන් බලමු. මුලින්ම අපි ලියන මොකද්ද? සමාගම ව්‍යාපාරිකයේ නම. ඊළඟට අපි ලියනවා මොනවාද? අදාළ කාලච්ඡේදය. උදාහරණයක් හැටියට කිව්වොත් 2020 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා. ඊළඟට ලාභෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. විකුණුම්. මෙතන විකුණුම් සටහන් කරගද්දී අපිට පුළුවන් ආපසු එවුන් තිබ්බොත් එහෙම අඩු කරලම සටහන් කරගන්නවා. ඊට පස්සේ ඒකෙන් අඩු කරාම විකුණුම් පිරිවැය අපිට එනවා දල ලාභය. ඒකට එකතු කරනවා වෙනත් ආදායම්. ඊළඟට අපි වියදම් ශේෂ 4 බෙදා හැරීම් පිරිවැය, පරිපාලන වියදම්, වෙනත් වියදම්, මූල්‍ය පිරිවැය. ඒ ටික අඩු කරනවා. එතකොට එනවා බදු පෙර සුද්ධ ලාභය. ඒකට වර්ෂයේ ආදායම් බදු අඩු කරාම අපිට එනවා කාලච්ඡේදයේ ලාභය හෝ අලාභය. අන්න ඒකට අලුතෙන් අපි තව එක්ක අහු කරනවා වෙනත් විස්තීර්ණ ආදායම්. ඊට තියෙනවා දීපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාගන අතිරික්ත, දීපල පිරියත හා උපකරණ ප්‍රත්‍යාගන අලාභ හිලව් කිරීම. ඒ ටිකත් ගලපුවම අපිට එනවා මුළු විස්තීර්ණ ආදායම. මම දුවල පුතාට කිව්වා මේ ආදායම් ප්‍රකාශයේ අලුතින් ඉන්න තීරුවක් තිබුණා කියලා සටහන් කියලා.
එහෙනම් අපි දැන් ඊළඟට ඒ තීව්‍රව පිළිබඳ දැනුමක් ලබා ගමු. එතන මේ සටහන් යටතේ ආදායම් ප්‍රකාශනයක මම සටහන් අංක 3ක් ඔබට පෙන්වලා තියෙනවා. පළමු සටහන තියෙනවා වෙනත් ආදායම්. ඊළඟ දෙවෙනි අංක සටහන දෙවෙනි සටහන අංකය බදු පෙර සුද්ධ ලාභය. තුන්වෙනි සටහන වර්ෂයේ ආදායම් බදු. මොනවාද මේ සටහන් කියලා කියන්නේ? එතන අපි දැන් මේ මොකක්ද ඉගෙන ගත්තේ? ප්‍රසිද්ධ කිරීමේ ආකෘතියෙන් යුත් ලාභෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. එතන මේ අපි බාහිර පාර්ශ්වයෙන් තමයි මේක ඉදිරිපත් කරන්නේ. නිසා අපි විස්තරාත්මක තොරතුරු දැම්මේ නැහැ. මොකෝ යාලා බලන්නේ දල වශයෙන් නේ සාරාංශ තොරතුරු සුද්ධ ලාභය කීයද? දල ලාභය කීයද? ගිය අවුරුදු කොච්චර ලාභාංශයක් ගෙවුවද මේ ආයතනයේ? ඒගොල්ලන්ගේ අයිතිකරු ප්‍රාග්ධනය කොච්චරද? නේ ණය ප්‍රාග්ධනය කොච්චරද? ඒ වගේ දේවල් බලන්නේ. ඒ නිසා තමයි අපි මේ ඉදිරිපත් කරන්නේ. නමුත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් වෙනත් ආදායම් කියලා ශීර්ෂයක් යටතේ අපි ඉලක්කමක් දාලා තියෙනවා. අපි තුමු උදාහරණයක් ලෙස මේගොල්ලෝ රෙදිපිලි අලෙවි ආයතනයක්. ඒතර බාහිර පාර්ශ්වයෙන් මේක බලන කෙනාට විකුණුම් ආදායම කියලා තියෙන රෙදිපිලි අලෙවි ආදායම. මේක හරි. ප්‍රශ්නයක් නැහැ. නමුත් එතකොට මොනවද මේ වෙනත් ආදායම් කියලා තියෙන්නේ? එයාට එනම් ගැටලුවක් වෙන්න පුළුවන් නේ. මේගොල්ලෝ රෙදි විකුණන අමතර මොන හරි අමතර බිස්නස් එකක් කරනවා නේද? ව්‍යාපාරය ඇතුලේ වෙන මොන හරි විකුණනවාද? එහෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි එයාට හෙළිදරව් කරනවා නැත්නම් අනාවරණය කරනවා සටහනකින් මොනවාද මේ වෙනත් ආදායම් කියලා. අන්න ඒකට අපි දානවා සටහන් අංක 1. ඒ අර්ථය අපි වෙනම පෙන්නනවා මෙන්න මේ විවිධ ආදායම් තමයි වෙනත් ආදාය යටතේ තියෙන්නේ කියලා. ඊළඟට සටහන 2 බදු පෙර සුද්ධ ලාභය. ඒතර බදු පෙර සුද්ධ ලාභය තුල තියෙන්නේ අපේ වියදම් 4 අඩු කරාට පස්සේ. අන්නේ වියදම් ශීර්ෂ 4 තුල තියෙන ඒත් ඇල්මැති පාර්ශ්වයට වැදගත් කියලා හිතන තොරතුරු කීපයක් අපිට සටහන 2 යටතේ ඉදිරිපත් කරන්න පුළුවන්. සියලු වියදම් ලියන්න අවශ්‍ය නැහැ. වැදගත් කියන හිතන වියදම් කීපයක් අපිට පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ කොහොමද වර්ෂයේ බදු ගණනය කරේ? ඒක අපි පෙන්වනවා සටහන 3 යටතේ. මේක තමයි සීමිත සමාගමක ප්‍රසිද්ධ කිරීම සඳහා යුත් ආදායම් ප්‍රකාශනයක ආකෘතිය. දැන් මේ ආකෘතිය පුරුදු පුහුණු වෙලා අපි ඒක අභ්‍යාසයක් ඇසුරිනොත් හදාරන්න බලමු ඊළඟට. දුවේ පුතේ බලන්න ඔබට දීලා තියෙන උදාහරණයක් සීමිත සෙනුස පොදු සමාගමේ 2021 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් සහ වියදම් ගිණුම් ශේෂ. එහෙනම් අපිට පුරුදු ශේෂ පරීක්ෂමක් නෙමෙයි මෙතන දීලා තියෙන්නේ ආදායම් වියදම් ගිණුම් ශේෂ. මොකෝ දැන් අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ මුළු ගාණක්ම හදන්න නෙමෙයි ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයක් පිළිල කරන්න පමණයි. ඒක නිසා ඊට අදාළ වෙන්නේ මොකද්ද? අපි කලිනුත් කිව්වා ලාභය හොයන්නේ කොහොමද අපි? ආදායමෙන් වියදම අඩු කරලා. ඒ නිසා අර ශේෂ පරීක්ෂමක තියෙන සියලු දත්ත නොදී ආදාය වියදම් ශේෂ ලේඛනයක් විතරයි ඔබට දීලා තියෙන්නේ. ඒතර මේ ආදාය වියදම් ශේෂ ලේඛනය භාවිතා කරලා අපි බලමු හදන්න ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. මොනවද දීලා තියෙන අපිට ආදායම් සහ වියදම් ගිණුම් ශේෂ. විකුණුම් රුපියල් 1000 වලින් තමයි අපිට සංඛ්‍යාව පෙන්නලා තියෙන්නේ. විකුණුම් 50700යි, ගැනුම් 26400යි. මේ ආකාරයෙන් අපිට පුළුවන් තොර 2024 එක දිනට තොගය. තොර මේ තොගේ ආරම්භක තොගයේද අවසාන තොගයේද? අපිට බලන්න ගිහිල්ලා ශේෂ ලේඛන දෙන්නේ කවදා අවසන් වර්ෂයටද? 2021 3.31 අවසන් වර්ෂය. එහෙනම් වර්ෂය අවසන් වෙලා තියෙන්නේ 2021 3.31. එහෙනම් මෙතන තියෙන්නේ 2020 4.1. ඒ කියන්නේ මොන තොගය දෙන අපිට මේ සඳහන් කරලා තියෙන්නේ ආරම්භක තොගය. ඒ ගැනත් මම මේ දුවල පුතාලත් එක්ක විශේෂයෙන් කතා කරන්න කැමතියි. අපේ ගිණුම් කරණයේදී ගාණක් හදනවා නම් ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයක් අතර අරන් ගාණක් හදනවා නම් මුලින්ම ඔලුවට දා ගන්න ඕන දෙයක් තමයි ගිණුම් කාලච්ඡේදය. මොකද්ද මේ ගිණුම් කාලච්ඡේදය? කවදාද ගිණුම් මේ ව්‍යාපාරයේ ගිණුම් කටයුතු මේ අපේ හදන මූල්‍ය වර්ෂය පටන් ගන්න ගිණුම් වර්ෂය? ඒ වගේම කවදාද මේ ගිණුම් වර්ෂය අවසන් වෙන්නේ? සාමාන්‍ය මේ පළවෙනි ඒකක යටතේම දුවල පුතාලා 12 ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙනවානේ. ගිණුම් කාලච්ඡේදයේ පදය නිර්වචනය කරන්න තියෙනවා. කොච්චරද ගිණුම් කාලච්ඡේදයේ කාලය? මාස 12යි. ඔව් මාස 12කින් යුත් කාලච්ඡේදයක්. එහෙනම් 2021 3.31කින් අවසන් වෙන්න නම් ඒක පටන් අරන් තියෙන්න ඕන 2020 4.1. එහෙනම් මෙන්න මේ කාලච්ඡේදය අපි මනසේ තියාගෙන තමයි ගාන හදාගෙන යන්න ඕන. එහෙමකෝ
අපි ආදායම් ප්‍රකාශයක ඇතුළත් කරන්නේ කාලච්ඡේදයට අදාළ ආදායම්, කාලච්ඡේදයට අදාළ වියදම්. එතකොට මේ වෙනකොටත් දුවල පුතාලා දන්නවා වියදමක් අපි වැඩිපුර ගෙවලා නම් අපි ඒක සටහන් කරන්නේ නැහැ ආදායම් ප්‍රකාශයේ. අපි ඒක වෙනම හඳුන ගන්නවා ඉදිරි ගෙවීමක් හැටියට. වියදමක් තාම ගෙවලා නැත්නම් ගෙව්වත් නැතත් ඒක අපි ආදායම් ප්‍රකාශයේ වියදමක් ලෙස සටහන් කරනවා. ඒ ගෙවලා නැති ටික අපි හඳුන ගන්න වෙනම උපචිත වියදමක් හැටියට. ඒ වගේම තමයි ආදායම් සටහන් කිරීමේදී. මොකද්ද අපි සටහන් කරන්න ඕන ආදායම් ප්‍රකාශයේ? වර්ෂයට නැත්නම් ගිණුම් කාලච්ඡේදයට අදාළ ආදායම. එහෙනම් යම් ආදායමක් අපිට වැඩිපුර ලැබිලා තියෙනවා. ඒ ටික ලියන්නවද ආදායම් ප්‍රකාශයේ? නැහැ. අපි ඒව ලියන්න යන්නේ නැහැ. ඒක කලින් ලද ආදායමක් හැටියට අපි වෙනම මූලදත්ත ප්‍රකාශනයේ හඳුනා ගන්නවා. ඒ වගේම ආදායමක් අපිට ලැබෙන්න ඕන තාම ලැබිලා නැහැ. එහෙනම් අපි ඒක කාලච්ඡේදයට අදාළයි ලැබිලා නැහැ. ලැබුණත් නැතත් කාලච්ඡේදයට අදාළයි. ඒ නිසා අපි ඒක ආදායම් ප්‍රකාශයේ සටහන් කරන්න ඕන. ඒකට අපි කියන එතකොට ලැබිය යුතු ආදායම් කියලා. එතකොට එන අපේ ආරම්භක තොගය තියෙනවා. එහෙනම් දැන් මේ ආදාය වියදම් හඳුනා ගැනීමට අදාළ කොටස් ටිකක් තමයි මම නැවතත් දුවල පුතාලට මේ මහතක් කරලා දුන්නේ. එහෙනම් කාලච්ඡේද ඔළුවේ තියන් තමයි අපි හඳුනගන්නේ. මෙතන කියලා තියෙන සියලුම ආදාය වියදම් දිනෙන් අවසන් කාලච්ඡේදයට අදාළයි. එනවා ආපසු එවුම්, ආපසු යැවුම්, ලීබඩු විකිණීමේ ලාභ, ස්ථාවර තැන්පතු පොලි, ලද වට්ටම්, වේතන සහ වැටුප්, වෙළඳ ලැබිදු දෑ මත හානි කරන ලාභ. තවත් අලුත් වචනයක්. මේ වචනේත් අපේ දුල පුතාලා නැවත නැවත අධ්‍යයනය කර ගන්න ඕන. මොකද පංගක් දුල පුතාලාට තාම මේ වචනේ හුරු නැති නිසා. මොකද අපි මෙය කලින් හැඳුන්වුවේ බොල් ණය කියලා. අපේ ණය ගැතියන්ගෙන් නොලැබී යන මුදල්. එතකොට අපිට ඒක බොල් ණයක් හැටියට අපි වෙනදා අලාභයක් හැටියට විඳගෙන කපා හැරගත්තා. දැන් ඒකට දෙන නව වචනය තමයි වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ කියලා. එතකොට වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ තවත් වචනයක් නේ. අපි කලින් කිව්ව ණය ගැතියා, ණය ගැතියෝ කියන වචනෙට අද අපි පාවිච්චි කරන වචනේ තමයි වෙළඳ ලැබිය යුතු දෑ. ඒගොල්ලන් ඇති වෙච්ච බොල් ණය වලට දැන් අපි කියන වචනේ තමයි වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ කියලා. හරි. අපි එන ඊවට බලමු තව මොනවද තියෙන්නේ කියලා. ණය පොලි තියෙනවා, වියදමක්, තොග පරිත්‍යාග, අධ්‍යක්ෂ ගාස්තු, විගණන ගාස්තු, වගකීම් සහතික වීම, ගොඩනැගිලි ෂය, බෙදාහැරීමේ රත ෂය, වෑන් රථයේ දුම් සහතික ගාස්තු, වෑන් රථ ආදායම් බලපත්‍ර ගාස්තු, විදුලි වියදම, ප්‍රචාරණ වියදම, කල්බදු පොලි, EPF වියදම, ETF වියදම. මොකද EPF ETF කියලා කියන්නේ? එතකොට EPF වියදම සේවක අර්ශාධක අරමුදල් වියදම. ETF සේවක භාරකාර අරමුදල් වියදම. ඒ කියන්නේ අපේ ආයතනයේ සේවකයන්ට ආයතනයේ වැටුප් ගෙවනවා. ඒ වැටුප් ගෙවීමට අමතරව මේ තව 52කින් නේ නෛතික තත්ත්වයන් දෙයක් යටතේ සේවක අර්ශාධක අරමුදල් පනත, සේවක භාරකාර අරමුදල් පනත යටතේ කියලා තියෙනවා. මේවට සේවකයා වෙනුවෙන් මෙන්න මේ ප්‍රතිශතයන්ගෙන් දායක විය යුතුයි කියලා ආයතන. ඒ අනුව ආයතනයේ සේවකයාගේ වැටුප් ගෙවීමට අමතරව EPF එකට 20%ක දායක වෙන්න ඕන. ඒදි සේවකයා 8%කුත්, සේවා යෝජකයා 12%කුත් ලෙස සේවක භාරකාර අරමුදල ETF එකටත් ආයතනයේ තව වැටුප් වලට අමතරව දායක වෙන්න ඕන 3%ක ප්‍රතිශතයකින්. එනේ ඒවා ඊතර ආයතනයට අමතර වියදම්. අනිකුත් තව පරිපාලන වියදම් තියෙන්න පුළුවන්, බෙදාහැරීම් වියදම් තියෙන්න පුළුවන්. අපි ගාර වෙනත් ආදායම් ප්‍රකාශයේ අවසානයේ වෙනත් පිස් තියෙන ආදායම් වලට එනවන්න ඉඩම් මුල් වලට ප්‍රත්‍යාන කිරීමේ ඇති වෙච්ච ලාභය. මෙන්න මේ සංඛ්‍යා ලේඛනය තමයි අපිට දීලා තියෙන්නේ ආදායම් සහ වියදම් හැටියට. එතකොට මේ දුවේ පුතේ ඔබ ශේෂ පිරික්සමක් ඇසුරින් හරි මේ වගේ ශේෂ ලේඛනයේ හරි ආදායම් ප්‍රකාශයක් හදනකොට මුලින්ම බලන්න ඕන අපේ ශේෂ පිරික්සමක් දුන්නා නම් ගිණුම් වර්ග 5ක් තියෙනවා. ආදායම්, වියදම්, වත්කම්, වගකීම් සහ හිමිකම් ගිණුම් ශේෂ. ඒකෙන් ලාභ හෝ අලාභ ප්‍රකාශයට ගන්න අපි ආදායම් වියදම් විතරයි. නමුත් දැන් මෙතන දීලා තියෙන්නේ කෙලින්ම ආදායම් සහ වියදම් ගිණුම් වල ශේෂ ලේඛනයක්. ඒතකොට එතන හිතන්න යන්න අවශ්‍ය නැහැ. දැන් අපි ආපහු දැනුම ගමු මේ එකෙන් එක කොතනද අපි ලියන්නේ. මෙන්න මේවා ගෙදරදී ශේෂ ලේඛනයක් අරන් නිතර කියලා පුරුදු වුණාම විභාග ශාලාවට ගිහලා ආකුතිය ඇඳා ඉලක්කම දකින්නකොටම මනස යනවා සටහන් කරන්න ඕන තැනට. අන්න ඒ தත්ත්වයට අපිපත් වෙලා යන්න ඕන.
ගෙදරදී අපි නිතර නිතර අභ්‍යාස කරලා තිබ්බම ගාන කියවනකොට හිතන්න අවශ්‍ය නැහැ. ගාන කියවද්දී අත යනවා ලියන්න ඕන තැනට. ඒ නිසා මේ ගිණුම් කරන කියන්නේ පුතේ දුවේ බොහොම ලේසි විෂයක්. සරලම විෂයක්. එතකොට අපි එහෙනම් දැන් බලමු දුවේ පුතේ මේ එක් එක් සංඛ්‍යාව අපි කොතනද ලියන්නේ? මේක ආදායමක්ද වියදමක්ද? එහෙම අපි හඳුනා ගමු. එහෙනම් විකුණුම් කියන්නේ ආදායමක්. එහෙනම් අපි ඒක තමයි ආදායම් ප්‍රකාශයේ ඉහළින්ම ගිහිල්ලා ලිව්වේ නේ. ඒක ආපසු අඩු කරලා. ගැනුම් මේ ආරම්භක තොග, ගෙනේ මේ කුලී, ආපසු යව් මේවා අපිට අවශ්‍ය වෙනවන්න විකුණුම් පිරිවැය හොයන්න. ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිරිවැය හොයන්න අපි ඒ තොරතුරු භාවිතා කරනවා. ඊළඟට තියෙනවා ලී බඩු විකිණීමේ ලාභ. අන්න අපි කියවන අර සටහන එක යටට අපි ඉදිරිපත් කරයි කියලා වෙනත් ආදායම් මේ තියෙන්නේ. අපි විකුණුම් තමයි අපේ ප්‍රධාන ආදායම. නමුත් ව්‍යාපාරේ පාවිච්චි කරා. එතකොට මේක ලී බඩු විකුණන ව්‍යාපාරයක් නෙමෙයි. ඒගොල්ලෝ විකුණන්නේ මෙන්න මොන හරි. ඒක තමයි විකුණුම් ආදායම. නමුත් අපේ ව්‍යාපාරයේ පාවිච්චි සඳහා තිබුණු ලී බඩු ඇතැම් වෙලාවට අපි අලුත් ලී බඩු ගන්න පරණ ටික විකුණන්න පුළුවන්. අන්න ඒක විකිණීමේදී අපිට ලාභයක් ඇති වුණොත් අපි ඒක හඳුන ගන්නවා වෙනත් ආදායමක් හැටියට. ස්ථාවර තැන්පතු පොලි. අපි ව්‍යාපාරයේ ධනය ලාච්චුවේ තියන් ඉන්නවා කියන්නේ එච්චර හොඳ මූල්‍ය කළමනාකරණයක් නෙමෙයි. මුදල් කියන්නේ දවසටත් සල්ලි උපයන්න පුළුවන් සම්පතක්. එහෙනම් අපිට මුදල් පුළුවන් අපිට ආයෝජනය කරලා සල්ලි වැඩි නම් ව්‍යාපාරේ ලාච්චු සල්ලි වැඩි නම් අපිට ඒවා ආයෝජනය කරලා වෙනත් ආදායම් උපය ගන්න පුළුවන් නේ. එහෙනම් අපි ගිහලා තැන්පත් කරන මේ අපේ සල්ලි ටික ස්ථාවර තැන්පතු ගිණුමක. එහෙම වුණොත් අපිට හම්බ වෙන මොනවාද? පොලියක් හම්බ වෙනවා. දැන් ස්ථාවර තැන්පතු ගම අවුරුදු 5 10 ඉස්සර නම් හිතක් උනේ එහෙමනේ. දැන් මූල්‍ය ආයතන අන්න ඔබගේ පහසුවට දැන් ස්ථාවර තැන්පතුත් තියෙනවා නම් මාස 3ට 4ට. ඒ නිසා අපිට ඕන කෙටි කාලෙක අපි ගාව සල්ලි ටිකක් තියෙනවා ආයෝජනය කරන්න පුළුවන්. ඒකට තමයි දිගු කාලීන ස්ථාවර තැන්පතු ගිණුමක ආයෝජනය කරන්න පුළුවන්. කොහොම වුණත් සල්ලි ළඟ තියන් ඉන්නවට වඩා එම ආයෝජනයක් කරලා අපිට ආදායම උපයන්න පුළුවන්. ඒක අපි හඳුන්වනවා වෙනත් ආදායමක් හැටියට. ලද වට්ටම්. අන්න තවත් වෙනත් ආදායමක් නේ. මේ ලද වට්ටම් 12 සිලබස් 12 ශ්‍රේණිය ඔයගොල්ලෝ දුවල පුතාලාගේ විෂය නිර්දේශය ඉඳලාම ඉගෙන ගන්නවා නේ. අපි ණය හිමියන්ට ඒ කියන්නේ වෙළඳ ගෙවිය යුතු දෑ සඳහා මුදල් ගෙවීමේදී ලැබෙන අඩු කිරීම සහනය. අපි ඒකට හඳුන්වනවා එතකොට අපිට ආදායමක් හැටියට. මේකත් වෙනත් ආදායමක්. වේතන සහ වැටුප් වියදමක් නේ. මෙන්න මේ විදියට අපිට හඳුන ගන්න පුළුවන් මේ ශේෂ ලේඛනයේ තියෙන ආදාය සහ වියදම්. මම කලින් මේ හැඳුන්වුවා. හානි කරන ආලාභ කියන්නේ බෝල් ණය වියදමක්. ණය පොලි වියදමක්. තොග පරිත්‍යාග වියදමක්. අධ්‍යක්ෂ ගාස්තු වියදම්. විකරණ ගාස්තු වියදම්. වගකීම් සහතික වීම වියදම්. ගොඩනැගිලි ෂය වියදමක්. බෙදාහැරීමේ රත ෂය වියදමක්. වෑන් රථයේ දුම් සහතික ගාස්තු වියදමක්. වෑන් රථයේ ආදායම් බලපත්‍ර ගාස්තු වියදමක්. ඒ දෙක පොඩ්ඩක් මතක් කරොත් අලුත් වචන වගේ හැංගෙනවා නම් අපේ බෙදාහැරීමේ රත මෙතන කියලාම තියෙනවා බෙදාහැරීම සඳහා භාවිතා කරන්න. ඒතර අපිට ඒක බෙදාහැරීමේ වියදමක් නේ. ඔව්. එතකොට මේ වෑන් රථ වෙනුවෙන් අපි ගෙදර වාහනයක් යම තියෙන දූල පුතාලා දන්නවනේ. දූල පුතාලා සමහර දන්නේ නැහැ. ඒ තම්මල තාත්තලා නම් දන්නවා. වෑන් රථය වෙනුවෙන් අපි ගන්නවා නම් ඉකෝ ටෙස්ට් එකක් කියලා දුම් වාර්තාවක් ගන්න ඕන. දුම් සහතිකයක් ගන්න. ඒකට අපි යම් මුදලක් වැය කරන්න වෙනවා. ඊළඟට අපේ වාහනයක් ගෙදර තියෙනවා නම් වාර්ෂිකව ආදායම් බලපත්‍රයක් ගන්න ඕන. ඒකටත් යම් මුදලක් වැය වෙනවා. මේ දෙකම එතකොට අපිට බෙදාහැරීම් වියදම් හැටියට හඳුනා ගන්න පුළුවන්. මෙන්න එන මේ තව විදුලි වියදමක්, ප්‍රචාරණ වියදමක්, කල්බදු පොලි වියදමක්, EPPTF වියදම් මේ වියදම් ශීර්ෂ තියෙනවා. අපිට ගාන ඊට පස්සේ අතිරේක තොරතුරු දෙකක් සපයලා තියෙනවා. අවසාන තොග ගැලපිලි සටහන තියෙනවා, ආදායම් බදු ගැලපීම් සටහන තියෙනවා. දැන් මෙන්න මේ ශේෂ ලේඛනය සහ ගැලපිලි දෙක පාවිච්චි කරලා අපි ආදායම් ප්‍රකාශනයක් හදන්න යන්නේ. එහෙනම් ඒකෙන් පළමු වෙන්න තමයි අපි කරන්න ඕන ආදායම් ප්‍රකාශනයේ අන්න ආකෘතිය මුලින්ම කොලයක් අරන් සටහන් කර ගන්නවා. දැන් ආදායම් ප්‍රකාශනයේ ආකෘතිය අපි දන්නවා. එතකොට ඔබට වෙනස් කරන්න තියෙන දුවේ පුතේ මේකේ ආකෘතියේ වචන දෙකයි. එකක් තමයි අර අපි සමාගම කියලා තීච්ච තැනට දැන් නම ලියා ගන්න විතරයි තියෙන ආකෘතිය. එහෙනම් සීමිත සෙනුස පොදු සමාගම. ඊළඟට අපි ආකෘතිය තිබ්බ දිනෙන් අවසන් වසර සඳහා. ඔයාලට තියෙන්නේ කාලච්ඡේද ඉස්සරහින් ලියා ගන්න විතරයි. 2021 3.30 අවසන් වර්ෂය සඳහා. ඉන් එහා මුළු ආකෘතියම ඔබට ලියා ගන්න යන්නයි තියෙන්නේ. වචනයක්වත් වෙනස් කරන්න නැහැ. එහෙනම් විභාග ශාලාවට යන්න කලින් මේ ආකෘතිය අපි දාන්නවා. විභාග ඉල්ලන්නේ මේ කියලා දාන්නෝනේ. කොච්චර ලේසිද ගිණුම් කරන්නේ. ඒ අර්ථයේ අප කලින් විදිහටම ආකෘතිය සම්පූර්ණයෙන්ම ලියාගෙන ගියා. ඒ අර්ථයේ ඊළඟට ආදායම් ප්‍රකාශ ආකෘතිය ඇඳා ඊළඟ පිටුව අපි ගන්නවා අන්න සටහන් 3 ආදායම් ප්‍රකාශයේ සටහන් 3 ඉදිරිපත් කිරීම සඳහා. ඒ අනුව සටහන 1
වෙනත් ආදායම් රූල් 3-4ක් තිබ්බා. අපි වෙනත් ආදායම් ලියන්න. දැන් ලියලා තියෙනවා. ඔකට පේනවා ඇති. නමුත් අපි දාන්න තාම හදලා නැහැ කියලා හිතමුකෝ නේද? එහෙනම් සටහන අංක 1 වෙනත් ආදායම් කියලා නම් කරලා රූල් 4-5ක් ඉඳ තිබ්බා. සටහන 2 අපි තිබ්බේ බදු පෙරලාභය නේද? එහෙනම් මේ බදු පෙරලාභය ගණන කර ඇත්තේ පහත වියදම්ද අඩු කිරීමෙන් පසුවය. එතකොට සියලු වියදම් මෙතන ලියන්නේ නැහැ. පහත වියදම්ද අඩු කිරීමෙන් පසුවය. එහෙනම් මේකේ අර වියදම් ලේඛන හතර තියෙච්ච වියදම් වලින් කීපයක් විතරයි. සරලව දුවලා පුතාට මතක තියාගන්න මතක් කරොත් එහෙම සියලුම ෂෙයා ටික එනවා අපිට මෙතනට. ඊළඟ අපි ශීර්ෂත් එක්ක මම දුවලා පුතාට මතක් කරොත් බෙදාහැරීම් වියදමට තියෙන මෝටර අතශය අපි වගකීම් සාධික වගේ ප්‍රතිපාදනයක් තිබුණොත් ඊට පස්සේ පරිපාලන වියදම් යටතේ අපි සටහන් කරන මොනවාද? ETF, EPF විශේෂයෙන්ම අධ්‍යක්ෂවරුන්ට ගෙවන අධ්‍යක්ෂ දීමන, අධ්‍යක්ෂ ගාස්තු, අධ්‍යක්ෂ පාරිශ්‍රමික විගණන ගාස්තු, ඒ වගේ දේවල් මෙතන සටහන් කරනවා. ඊට පස්සේ වෙනත් වියදම් යටතේ විශේෂයෙන්ම අපි තොග කපා හැරීමක් කරොත් ඒ වගේ දේවල් සටහන් කරනවා. මූල්‍ය වියදම් යටතේ අපි දැම්මේ අනිවාර්යෙන් පොලිය. ණය පොලි, කල්බදු පොලි, අයිරා පොලි ඒ ටික එනවා. ඔන්න ඔය ටික මෙතන සටහන් කරලා පෙන්වුවාම ඇති. සේරම වියදම් ලියන්න එපා. ජල බිල, විදුලි බිල, රක්ෂණය එහෙම ලියන්න යන්න අවශ්‍ය නැහැ දුවේ පුතේ. ඊළඟට සටහන 3 ආදායම් බදු. කොහොමද අපි ආදායම් ප්‍රකාශයේ ලිව්ව ආදායම් බදු ගණනය කරේ? මේ උදාහරණයක් නම් පේනවා අපිට බදු පෙරලාභයේ ගණනය කරලා ඒන බදු පෙරලාභයෙන් 4න් එකක් තමයි වර්ෂයේ ආදායම් බදු ලෙස සලකා තියෙන්නේ. එහෙනම් එimhe සටහන් 3 නම් කරගත්තා. සටහන 1 වෙනත් ආදායම්, 2 බදු පෙරලාභය, 3 ආදායම් බදු. ඊළඟ පිටුව දැන් වෙන් කරගන්නෝ පෙර වැඩ. දැන් මේ ගාන හදන්න කලින් කරන්න ආකෘතිය ඇඳගත්තා, සටහන් ටික නම් කරගත්තා. දැන් පෙර වැඩ. එහෙනම් අපි මුලින්ම විකුණුම් පිරවැය ලේඛනය නම් කරගන්නවා. කොහොමද අපි විකුණුම් පිරවැය ගානේ කරන්නේ? දැන් කොච්චර ගණන් වල ඔයගොල්ලෝ හදලා ඇද්ද? මේ තනි ව්‍යාපාර අදන ගානේ විකුණුම් පිරවැය හෙව්වා. හවුල් ව්‍යාපාර ගාන වල විකුණුම් පිරවැය හෙව්වා. කොහොමද අපි විකුණුම් පිරවැය හොයන්නේ? ආරම්භක තොගයට කාලච්ච තුල ගැනුම් එකතු කරලා, ඒව කර්මාන්තවලට හරි ව්‍යාපාරට ගේන්න ගිය වියදම් එකතු කරලා, සමහර තව එන්න පුළුවන් විවිධ වියදම් නේද? ගෙනීමේ කුලී, බෑමේ කුලී, පැටවීමේ කුලී, තීරු ගාස්තු එකතු කරලා, ඒකෙන් අඩු කරනවා අපි ආපසු යැවුම්, තොග හානි, ඒ වගේ දේවල් භාණ්ඩ ගැනිලි අයිතිකරුවන්ගේ ඒවා අඩු කරලා අපි හොයා ගන්නවා විකිණීමට ඉදිරිපත් කළ තොගය. ඒකෙන් අවසාන තොගය අඩු කරාම අපිට එනවා විකුණුම් පිරවැය. එහෙනම් මෙන්න මේ ආකෘතිය අපි නම් කරලා විකුණුම් පිරවැය කියලා පෙරවැයේදී මේ වචන ටිකකුත් ඕන ලියලා තියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. අපේ ඉලක්කම් තාම අපි දාලා නැහැ. ඊළඟට තියෙන්නේ අපි අර ආදායම් ප්‍රකාශනයේ වියදම් ශීර්ෂ අතරට ඉඩ වෙන් කර ගැනීම. එහෙනම් බෙදාහැරීම් පිරවැය කියලා වියදම් ටිකක් ලියන්න අපි ඉඩ තියා ගන්නවා. පරිපාලන පිරවැය ලියන්න ඉඩ තියා ගන්නවා. වෙනත් වියදම්, මූල්‍ය වියදම්. මෙන්න මේ වියදම් ශීර්ෂ හතර හදලා ඉඩ තියා ගන්නවා. දැන් අපි දීලාට ශේෂ ලේඛනයට අනුව මේවා හඳුනගෙන මේ තැන්වල තියන්න ඕනේ. එහෙනම් අපි ආකෘතිය ඇඳගත්තා, සටහන් ටික නම් කරගත්තා, පෙර වැඩ නම් කරගත්තා. එහෙනම් අපි ගානක් හදනකොට සමාගම් ගාන විශේෂයෙන්ම තනි ව්‍යාපාර අවසාන ගිණුම් වෙන්න පුළුවන්, හවුල් අවසාන ගිණුම් වෙන්න පුළුවන්. හදනකොට මුලින්ම ඉල්ලලා තියෙන ආකෘති ටික නම් කරගන්න, සම්පූර්ණ ඒවා තීරු කරලා නම් කරලා ඉවර කරගන්න. ඊට පස්සේ සමාගම් ගානේ නම් සටහන් අංක ටික වෙන් කරගන්න. ඊළඟට පෙර වැඩ ටික නම් කරගන්න. ඊළඟට අපි යනවා අතිරේක තොරතුරු වලට. මේ ක්‍රමයට හදන්න. එතකොට ඔබට පාසුවක් දැනේ. එහෙනම් අතිරේක තොරතුරු අපිට එක දීලා තියෙනවා 2021 3.31 දිනට තොගේ පිරිවැය 35 ලක්ෂයක් දහස් කරොත් 3500යි. සුද්ධ උපලබ්ධයගේම තොගේ 34 ලක්ෂයක් දහස් කරොත් 3400යි. දැන් මෙහෙම දුන්නොත් කොහොමද අපි ගිණුම් ගත කරන්නේ මූල්‍ය ප්‍රකාශන කට්ටලය තුල? මේ ගැළපිල්ලත් මේ වෙනකොටත් දූල පුතාලා කරලා තියෙන්නේ. තනි ව්‍යාපාර වලට දාලා ඉගෙන ගන්න පුළුවන්. හවුල් ව්‍යාපාර ගානෙත් ඉගෙන ගන්න පුළුවන්. මම මේක වාක්‍ය තුනකින් ඔබට කියලා දෙන්නම්. එතකොට අපි ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිරිවැය හොයද්දී මොකද හොයන්නේ? විකුණුම් පිරිවැය. එහෙනම් එතන හැමතිස්සෙම අපි වාර්තා කරන තොරතුරු පිරිවැයට. ඒ නිසා විකුණුම් පිරිවැය හොයන තැනට ගිහලා ලියන්න අවසාන තොගය අපි ලියලා ඇති ආකෘතියේ එතනට අවසාන තොගය කියලා අපි ලියනවා 3500යි. පිරිවැය ලියන්නේ. ඊළඟට අවසාන තොගය අපි කොහෙද සටහන් කරන්නේ? මූල්‍ය තත්ත්වයේ ජංගම වත්කම් යටතේ. එතනට ලියනකොට ලියන්න අපිට සිද්ධ වෙනවා අන්න L කේස් 2 තොග ප්‍රමිතියට අනුව පිරිවැය හා සුද්ධ උපලබ්ධයගෙන් අඩු වගේයි එතන සටහන් කරන්න වෙන්නේ. ඒ අනුව බැලුවාම පිරිවැය 3500යි සුද්ධ උපලබ්ධයගේ 3400යි එන අඩු වගය 3400යි. ඒ තමයි අපි මූල්‍ය තත්ත්වයේ ජංගමවත් යටතේ ලියන්නේ. දැන් මොකද්ද මේකෙන් අපිට පැහැදිලි වෙන්නේ? අපි රුපියල් 3500ක් වැය කරලා ගත්ත තොගයක් විකුණලා සුද්ධ වශයෙන් අතර ලැබෙන්නේ 3400යිලු. එහෙනම් අපිට රුපියල් 100ක් පාඩුයි. අන්න ඒක අපි හඳුන්වනවා අලාභයක්. අපිට තොග කපා හැරීමක් වියදමක් හැටියට හඳුන ගන්නවා. ඒ අනුව පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධය අඩු නම්
තොග කපා හැරීමක් කරනවා. ඒ 100 තොග කපා හැරීමේ 100 අපි හඳුනගන්නේ ආදායම් ප්‍රකාශයේ වෙනත් වියදමක් හැටියට. එහෙනම් මේ වාක්‍ය තුන දැක්කම වචන දෙක දැක්කම තොගේ පිරිවැය හා සුද්ධ උපලබ්ධයගේ ඔය ක්‍රමයට හිතන්න. ආදායම් ප්‍රකාශය කියලා ලියන්න පිරිවැය, මූල තත්ත්වය කියලා ලියන්න අඩුවගය, පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධය අඩු නම් වෙනත් වියදම් ශීර්ෂයට ලියන්නේ වෙනස තොග කපා හැරීමක් හැටියට. එහෙනම් දැන් මේ වියදම් ලේඛනය අර කිව්වා අපි ඊගාට තියෙන්නේ ආදායම් බදු ගැලපීම අපිට කරන්න සිදු වෙන්නේ බදු පෙර ලාභය හෙව්වට පස්සේ. ඒ නිසා දැන් මේ ටික අපි අර වියදම් ශීර්ෂ හතරට ඇතුළත් කරගෙන යන්නයි තියෙන්නේ නේ. අපි විකුණුම් ලිව්වා ආදායම් ප්‍රකාශනය ලියනවා ආපසුයෙන් අඩු කරලා ගැනුම් විකුණුම් පිරිවැය ලියනවා ඊට උඩ ආරම්භක තොගය නේ ගෙනීමේ කුලිය ලියනවා එකතුවෙන් ආපසු යැවුම් අඩු කරනවා මෙන්න සටහන එක යටතේ ලීබඩු විකිණීමේ ලාභ ස්ථාවර තැන්පතු පොලි ලද වට්ටම් ඒවා වෙනත් ආදාය හැටියට සටහන් කරනවා වේතන වැටුප් මොන වියදමක්ද පරිපාලන වියදම එහෙනම් පරිපාලන වියදම හැටියට ලියනවා වේතන සහ වැටුප් 5600යි ඊට පස්සේ දිනවා බොල් ණය නැත්නම් වෙළඳ ලැබිද හානි කරන අලාභ එක මොන වියදමක්ද බෙදා හැරීමේ වියදම නේ එහෙනම් බෙදා හැරීම ශීර්ෂයට ලියනවා හානි කරන අලාභ 150යි ණය පොලි සියලු පොලි කොහෙටද යනවා කිව්වේ මූල්‍ය පිරිවැය මූල්‍ය වියදම් නේ ණය පොලි 40යි ඒක අපි මූල්‍ය වියදම් ශීර්ෂයටද කියලා ලියනවා අර පෙර වැඩ යටතේ තොක පරිත්‍යාග වෙනත් වියදමක් වෙනත් වියදම් ශීර්ෂයට අධ්‍යක්ෂ ගාස්තු විගණන ගාස්තු ඒවයි දෙන කොටද පරිපාලන වියදම් පරිපාලන වියදම් ශීර්ෂයටතේ ඒවා අපි සටහන් කරනවා වගකීම් සහතික වීම ඒ කියන්නේ අපි භාණ්ඩ විකිණීමේදී ඇතැම් වෙලාවට වගකීම් සහතික දබා දෙනවා ඒ සඳහා අවශ්‍ය වුණොත් එහෙම වගකීම් සහතිකයක් වෙනුවෙන් පාරිභෝගික ආවොත් අපිට ඒ වෙනුවෙන් දරන්න ඕන වියදම් වෙනුවෙන් යම් මුදලක් ප්‍රතිපාදනය කරගන්න ඕන. එහෙනම් ඒවට තමයි අපි කියන්නේ වගකීම් සහතික වීම. දැන් වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන. මේක බෙදා හැරීමේ වියදමක් මොකද විකුණුම් මත ලබා දුන්න නිසා. ගොඩනැගිලි ෂෙය පරිපාලන වියදමක් බෙදා හැරීම රතෂය. එහෙනම් එතරම් තියෙන රතේ පාවිච්චි කරේ බෙදා හරින එක බෙදා හැරීම වියදමක්. එහෙනම් ඒ වෙනුවෙන් ගත්ත අර අපි විස්තර කරගත්ත දුම් සහතික ගාස්තු ආදායම් බලපත්‍ර ගාස්තු මේවත් අයිති වෙන්නේ කොහෙටද? බෙදා හැරීමේ වියදම් වලට. එහෙනම් විදුලි වියදම දන්නවද ඔය පුතේ? පරිපාලන වියදම ප්‍රචාරණය මේ වෙනකොටත් ඔයගොල්ලෝ දන්නවා 180ක් තියෙනවා බෙදා හැරීමේ වියදමක්. කල්බදු පොලි මම කිව්වා කීප සැරයක්ම සියලු පොලි කල්බදු පොලි ණය පොලි අයිරා පොලි මූල්‍ය වියදමක්. එහෙනම් රජය දැන් ව්‍යාපාර අයිතිකරුවන් සේවකින් වෙනුවෙන් වැටුපට අමතරව ගෙවන EPF ETF වියදම් දෙකක් ඒ දෙක පරිපාලන වියදම් යටතේ ලියන්න පුළුවන් අපිට ඊට පස්සේ පරිපාලන වියදම් යටතේ වෙනත් කියලා තව 1200කුත් බෙදා හැරීම වියදම් යටතේ තව 120කුත් තියෙනවා ඊළඟට මෙන්න මෙතන ඉඩම් මුල් වලට ප්‍රත්‍යායන කිරීමෙන් ලද ලාභය කොහෙද අපි දැන් සටහන් කරන්නේ ආදායම් ප්‍රකාශය අපි අලුතින් ඉගෙන ගත්ත කොටසනේ එනවා 15ම ආදායම් ප්‍රකාශය අපි ආකෘතියේ තියෙනවා වෙනත් විස්තීර්ණ ආදායම් කියලා ඊට යටින් ලියනවා එනම් මොකද්ද ඉඩම් ප්‍රත්‍යාගණන අතිරික්ත කියලා නැත්නම් ඉඩම් ප්‍රත්‍යාගණන ලාභ කියලා 2500. එහෙනම් අපේ ශේෂ ලේඛනය ලබා දීලා තියෙන එතනින් ඉවරයි. දැන් එහෙනම් අපි බලමු ඊළඟ ඒ ශේෂ ලේඛනයට අනුව වියදම් අපි ඇතුළත් කරලා ඔන්න සටහන එක යටතේ තියෙනවා අපි ආදායම් ටික සටහන් කරලා අපි ඒ ටික එකතු කරනවා වෙනත් ආදායම් ටික ලිබඩු කිනි ලාභ ස්ථාවර තැන්පතු පොලි ලද වට්ටම් එකතුව තියෙනවා 400 200 එකව කරාම 700ක් සටහන දෙක යටතේ අර කිව්ව විදිහට වියදම් ශීර්ෂ හතර දීච්ච වියදම් ලේඛනය නම් කීපයක් ලියලා තියෙනවා ඒක අපිට දැන ගැනීම සඳහා විතරයි සටහන අපි පාවිච්චි කරන්නේ එන ඊළඟට සටහන 3 ආදායම් බදු ඒක කරන්නත් අපිට බදු පෙරලාභය ගණනය කරලා ඉන්න ඕන එහෙනම් අපි යනවා දැන් පෙර වැඩවලට එහෙනම් අපි දැන් ලියාගෙන ඇත්තේ මේ වෙනකොට දූල පුතානේ ආරම්භ තොගය 5500යි ඒකට එකව කරා ගැනුම් 26400යි ඒකට තව එකව කරා ගෙනීමේ කුලිය 1200යි එකතු වෙලා තියෙනවා 33100යි ඒකෙන් ඊළඟට ආපසු යැවුම් 600ක් අපි අඩු කරනවා ගැනුම් වලින් ආපසු යම් අඩු වෙන නිසා එතකොට ඇවිල්ලා තියෙන මෙන්න මේ වචනේ මේකත් ඉතාම වැදගත් අපි ගොඩක් දුවල පුතාලා මේ වචනේ ලියන්නේ නැහැ මේ එන්නේ මොකද්ද අපිට ආපසුයෙන් අඩු කරාම විකිණීම සඳහා අපි කොච්චර තොගයක් තියාගෙන හිටියද කඩේ විකිණීමට ඉදිරිපත් කළ තොගය ඒකෙන් තමයි අඩු කරන්න ඕන අවසාන තොගය නැත්නම් මේ ලිස්ට් එකටම ආපසුයෙන් අවසාන තොගය එහෙම අඩු කරගෙන යන්න එපා අපි මුලින්ම හොයා ගන්නවා අපි කොච්චර තොගයක් කඩේ විකුණන්න තියාගෙන හිටියද කියලා ඒකට කියනවා අපි විකිණීම සඳහා ඉදිරිපත් කළ තොගය ඒකෙන් අපිට විකුණ ගන්න බැරුව ගිණුම් කාලච්ඡේදයේ අවසානයේ වෙළඳ සැලේ කොච්චර තොග තියෙනවද? එන එක තමයි අවසාන තොගය.
3500යි. එහෙනම් ඒ විකිණි ඉදිරිපත් කළ තොගෙන් අවසාන තොගය අඩු කරා අන්න අපිට ආවා විකුණුම් පිරිවැය 29000. මේ ගෙනියන්න පුළුවන් අපිට ආදායම් ප්‍රකාශයේ මූණත විකුණුම් වලට යටින් සටහන් කරනවා. ඊළඟට අපි අර වියදම් ශීර්ෂ කියන්නේ අද්දි මම දුල පුතාට මාක් සටහන් කරගන්න කිව්වා. ඒ වියදම අදාළ වෙන වියදම් ශීර්ෂය. ඒ අනුව අපිට ඇවිල්ලා තියෙනවා බෙදාහැරීම් පිරිවැයට මෙන්න මේ වියදම් ශීර්ෂ. දුල පුතාලගෙත් බලන්න මේවා දැන් ලියාගෙන තියෙනවද කියලා බෙදාහැරීම් වියදම් ශීර්ෂය යටතේ නේ. වෙළඳ ලැබිදු දා හානි කරන ලාභ 150යි. වගින් සාතික වීම 130යි. බෙදාහැරීමේ රතශය 80යි. වෑන් රථයේ දුම් සාතික ගාස්තු 20යි. වෑන් රථයේ ආදායම් බලපත්‍ර ගාස්තු 30යි. ප්‍රචාරණ වියදම 180ක්. අනිකුත් බෙදාහැරීම් 120ක්. සියලු බෙදාහැරීම් වියදම් ටික එකතු කරාම අපිට දහස් වලින් ඇවිල්ලා තියෙනවා 710ක්. ඊළඟට අපි බලමු පරිපාලන වියදම් වලට කිව්ව ටික දුවල පුතාලා ලියාගෙන තියෙනවද කියලා. සටහන් කරගෙන තියෙනවද කියලා බලමු. එහෙනම් මොනවාද පරිපාලන වියදම් වලට ඇතුළත් තියෙන්නේ? වේතන සහ වැටුප් 5600යි. අධ්‍යක්ෂක ගාස්තු 1100යි. විගණන ගාස්තු 220යි. ගොඩනැගිලි ෂය 70යි. විදුලි වියදම 200යි. EPF වියදම 800යි. ETF වියදම 150යි. ඊට අමතරව අනිකුත් පරිපාලන වියදම් 1200යි. සියලු පරිපාලන වියදම් ටික එකතු කරාම අපිට දහස් වලින් ඇවිල්ලා තියෙනවා 9340ක්. ඊළඟට අපි බලමු වෙනත් වියදම් ශීර්ෂය යටතේ මොනවාද තියෙන්නේ. එතනට අපිට සටහන් වෙලා තියෙන වියදම් දෙකක්. තොග පරිත්‍යාග 60යි. අපි අර තොගේ පිරිවැය 3500. සුද්ධ උපලබ්ධයගේ දක්වා 3400ට කපා හැරීමේදී ඇතිවෙච්ච අලාභය 100. ඒක අපි හඳුනනවා තොග කපා හැරීම හැටියට 100යි. ඒ අනුව වෙනත් වියදම් අපිට හඳුන ගන්න තියෙනවා 160ක් දහස් වලින්. ඊළඟට මූල්‍ය පිරිවැය. මං කිව්වේ පොලි අපි සටහන් කරන වියදම් ශීර්ෂය නේද? ණය පොලි 40යි. කල්බදු පොලි 50යි. ඒ අනුව සියලු මූල්‍ය පිරිවැය දහස් වලින් 90ක් ඇවිල්ලා තියෙනවා. දැන් මෙන්න මේ වියදම් ශීර්ෂ අතර අපි ගෙනියනවා ආදායම් ප්‍රකාශනයේ මූණතට. ආදායම් ප්‍රකාශයේ මූණතේ අපි විකුණුම් සටහන් කරගත්ත ආපසු 700ක් අඩු කළ 50700න්. එතකොට 50000යි. විකුණුම් පිරිවැය අපි හෙව්ව පෙරවැයට යටතේ එතනින් ආවා 29000යි. ඒක අඩු කරාම දළලාභය අපිට ඇවිල්ලා තියෙනවා 21000යි. සටහනන්න එක යටතේ ගිහිල්ලා බැලුවාම අපිට තිබ්බ ආදායම් වෙනත් ආදායම් තුනක්. ඒක එකතු කරාම ආවා 700යි. ඒ අනුව 21700යි. දැන් අර එකතු කරගත්ත අපේ වියදම් ශීර්ෂ අතර මෙන්න ආදායම් ප්‍රකාශයේ මූණතට රැගෙන එනවා. බෙදාහැරීම් පිරිවෙල එකතුව අපිට ආව දහස් වලින් 710යි. පරිපාලන වියදම් වල එකතුව අපිට ආව දහස් වලින් 9340යි. වෙනත් වියදම් වල එකතුව 160යි. මූල්‍ය පිරිවෙල වල එකතුව 90යි. මුළු වියදම් වල එකතුව 10300යි. උඩ ආපු වෙනත් ආදාය එක්කව කිරීම පසු ආදායමෙන් මේ 10300 අඩු කරනවා. එතකොට අපිට එනවා අන්න බදු පෙර සුද්ධ ලාභය 11400. දැන් යන්න පුළුවන් අපිට සටහන 3ට. බදු පෙර ලාභය අපි හොයාගත්ත වුණ ආදායම් ප්‍රකාශනයෙන් 11400යි. අතිරේක තොරතුරු දෙකෙන් අපිට කිව්වා බදු පෙර ලාභයෙන් 4න් එකක් වර්ෂයේ ආදායම් බද්ධ ලෙස ගන්න කියලා. එහෙනම් අපි මේ බදු පෙර ලාභයෙන් කොහොමද ආදායම් බද්ධ ගන්නෙ? 11400න් 4න් එකක්. එහෙනම් එනවා වර්ෂයේ ආදායම් බද්ධ 2850. මේකත් ගෙනියනවා අපි ආදායම් ප්‍රකාශනයේ මුහුණතට. ඒතර බදු පෙර ලාභය 11400යි. එහෙනම් අපි වර්ෂයේ ආදායම් බද්ධ හොයාගත්ත සටහන 3 යටතේ 2850යි. 11400න් 2850 අඩු කරාම එනවන්න සමාගමේ කාලච්ඡේදයේ ලාභය 8550යි. ඒකට එකතු කරනවා අපි වෙනත් විස්තීර්ණ ආදායම්. ඊට අපිට හම්බුණ ශේෂ ලේඛනයේ ඉඩම් ප්‍රත්‍යානය ඇති වෙලා තිබ්බ ලාභයක් රුපියල් 2500ක. ඒක එක්කව කරාම හැදෙනවා මුළු විස්තීර්ණ ආදායම අපිට 11050. එහෙනම් ආදරණීය දුවේ පුතේ අද අපි ඉගෙන ගත්තේ නිපුණතා මට්ටම 12/4 එකට අදාළව. ඒකදී අපිට තිබ්බා ප්‍රකාශන 4ක් හදන්න. ලාභ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, හිමිකම් වෙනස් වීම ප්‍රකාශය, මූල තත්ත්ව ප්‍රකාශනය, ගිණුම් ප්‍රතිපත්ති හා සටහන්. එමගින් අපි අද අධ්‍යයන කරේ එක ප්‍රකාශනයක් පමණයි. ඒ කිව්වේ ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. අපි උදාහරණයක් ඇසුරින් සහ ආකෘති ඇසුරින් ඒ ටික පැහැදිලි කරගත්තා. මම හිතනවා මේ පිළිබඳ දුල පුතාලට හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා.
ඒ වගේම මේ ඉතිරි ඒකක වන හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හා ගිණුම් ප්‍රතිපatti සටහන් දැක්කන ප්‍රකාශන ඉදිරි වැඩසටහන් වලදී ඔබට නැවත අධ්‍යයනය කරගන්න පුළුවන්. නිසා අඛණ්ඩව මේ දූල පුතාලා අපේ මේ ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ලෙස ඉල්ලා සිටිමින්, ඒ වගේම දූලක අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා උසස් පෙළ විභාගයෙන් තමන්ගේ අපේක්ෂාවන් ඉතා හොඳ ඉටු කරගන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වැඩසටහන මෙතනින් අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.